නමෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තිස්සෝ හිමා භික්කවේ වේදනා සුඛාවේදනා දුක්ඛාවේදනා අදුක්ඛමසුඛාවේදනා ඉමා උච්චති භික්කවේ වේදනා පස්ස සමුදයෝ වේදනා සමුදයෝ පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ වේදනා නිරෝධගාමිනී පටිපදා සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධී යං වේදනං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං වේදනා ආසාදෝ යා වේදනා නිච්ඡා දුක්ඛා විපරිණාම ධම්මා අයං වේදනා ආදීනවෝ යෝ වේදනාය චන්දරාග චන්දරාගං චන්දරාගානං ආදීනවා චන්දරාගං නිරෝධෝ ඉදං වේදනා නිස්සරණෝති. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ බුදු පියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානික වූත් පරම ගාම්භීර වූත් ශ්‍රී සද්ධ ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවුරස පුත්‍ර බඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණවන්ත පින්වත්නි, දැන් හැම දෙනාම අපමණ ප්‍රීතියකට සොම්නසකට පත්වෙන්නට ඕන. මොකද බුදුරජාණන් වහන්සේ වදාලා කාලේන ධම්ම සවනං ඒතම් මංගල මුත්තමන් කියලා. නිසි කාලට ධර්ම ශ්‍රවණය කිරීම මහා මංගල කාරණාවක් බව. එහෙමනම් ඒ උතුම් මංගල කාරණාවයි දැන් අපි මේ මොහොතේ සම්පූර්ණ කරන්නේ කියලා හිත පහදවා ගන්නට ඕන. විශේෂයෙන්ම අද දවසේ ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා වශයෙන් තබා ගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සංයුත්ත නිකායේ සලායතන වර්ගයට අයිති මේ උතුම් සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව තුළ විශාල ධර්ම කාරණා රාශියක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ කාලය තුළ මේ දේශනා කරන ධර්ම කාරණා ශ්‍රවණය කරගෙන අවබෝධ කරගෙන තමන්ගේ දහම් දැනුම වැඩි කරගන්නවා වගේම
ඒ ධර්ම අවබෝධය තුළින් උතුම් නිර්වාණ සම්පත්තිය දෙසට අපි ගමන් කරනවා. ඉතින් අපට නිවන් දකින්නට සසරෙන් එතර වෙන්නට බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන්නට මේ ශ්‍රවණය කරන ධර්ම දේශනාව හේතුපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන හැටියට සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ වේදනාව පිළිබඳව කරපු දේශනාවක් තමයි අපි මාතෘකා වශයෙන් තබා ගත්තේ. තිස්සෝ ඉමා භික්ඛවේ වේදනා. මහණෙනි වේදනා තුනක් තියෙනවා. ඉස්සලාම අපි බලමු වේදනාව කියන්නේ මොකක්ද කියලා. වේදනාවක් කියන්නේ අපේ සිතේ තියෙනවා සෑම සිතකම තියෙනවා අනිවාර්යෙන් පහළ වෙන සිතුවිලි 7ක්. ඒවට කියනවා සර්ව චිත්ත සාධාරණ චෛතසික කියලා. සබ්බ චිත්ත සාධාරණ චෛතසික 7ක් තියෙනවා. චෛතසික කියන්නේ සිතුවිලි කියලා. ඒ කියන්නේ හැම සිතක් සමගම අනිවාර්යෙන් පහළවන සිතුවිලි 7ක් තියෙනවා. එතකොට සිත වෙනයි සිතුවිලි වෙනයි මතක තියාගන්න ඕන. සිතේ ක්‍රියාව වෙන එකක්, සිතුවිලි වල ක්‍රියාව වෙන එකක්. හැබැයි සිතයි සිතුවිලි එකට තමයි උපදින්නේ. දැන් අපිට මේ ඇහැට පේනවා කියන්නේ සිතක්. ඒකට කියන්නේ චක්කු විඤ්ඤාණ සිත කියලා. මේ මස් ඇහැට පේන්නේ නැහැ. පේන්නේ චක්කු විඤ්ඤාණයට. ඊළඟට මස් කනට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ සෝත විඤ්ඤාණයට. එතකොට නහයට දැනෙන එකට කියනවා ගාන විඤ්ඤාණ සිත කියලා. මොනාරි කනකට රහ දැනෙන එකට කියනවා ජීවහා විඤ්ඤාණ සිත කියලා. මේ මස් දිවට රහ දැනෙන්නේ නැහැ. ඊළඟට ඇඟ පුරාට මොනවා හරි දැනෙනවා නම් ඒකට කියනවා කාය විඤ්ඤාණ හිත කියලා. ඊළඟට අපි ඔය ඉඳගෙන ඉද්දී නැත්තම් ඉද්දී අපිට එක එක කල්පනාවන් එනවා. ඒකට කියන්නේ මනෝ විඤ්ඤාණ සිත කියලා. දැන් ඔන්න රුවන්වැලි සෑය මතක් වුණොත් ඒක මොකද්ද? මනෝ විඤ්ඤාණයක්. ඒතකොට ඔන්න චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා විඤ්ඤාණ 6ක් තියෙනවා. ඒ කියන්නේ සිත් 6යි. ඒතකොට අනිවාර්යෙන්ම ඒ සිතත් එක්ක උපදින සිතුවිලි 7ක් තියෙනවා. පස්ස සිතුවිල්ල, වේදනා සිතුවිල්ල, සංඥා සිතුවිල්ල, සංකාර සිතුවිල්ල, විඤ්ඤාණ චේතනා සිතුවිල්ල, සංකාර නෙවෙයි චේතනා සිතුවිල්ල, ඊළඟට මානසිකාර සිතුවිල්ල, ජීවිතේන්ද්‍රිය සිතුවිල්ල හා ඒකාග්‍රතාව කියන සිතුවිල්ල. එතකොට දැන් අපිට මේ ඇහැට පෙනෙනකොට මේ මල් පොකුර අපිට පෙනෙනවා. පෙනෙනකොට ඒ මල් පොකුර අපි දැනගන්නවා. ඒක මල් පොකුර කියලා නෙමෙයි දැනගත්තේ. රූපයක් කියලා දැනගත්තා. ඒක තමයි සිත කියන්නේ. එහෙම දැනගත්තට ඒ දැනගැනීම ඇතුලේ තවත් තියෙනවා සිතුවිලි 7ක්. සිතුවිලි 7ක්. ඒකෙන් එක සිතුවිල්ලක් තමයි වේදනා කියලා කියන්නේ. වේදනාවෙන් කරන්නේ මොකද්ද? අර දැක්කා වූ දේ දැක්ක රූපේ ස්වභාවයේ හිතින් විඳින එක. කොටිම වේදනා කියන්නේ අරමුණේ රසය විඳින එක. එතකොට මේ ආයතන 6ට ප්‍රිය අරමුණු ආවොත් ඒ ප්‍රිය අරමුණේ රසය විඳිනවා. අප්‍රිය අරමුණු ආවොත් අප්‍රිය අරමුණේ රසය විඳිනවා. මධ්‍යස්ථ අරමුණු ආවොත්
මධ්‍යස්ථ අරමුණු විඳින. එතකොට එන අරමුණේ රසය විඳින බවට කියනවා වේදනාව. ඔන්න ඔක ගත්තොත් එහෙම දැන් අපිට පේනනවා හොඳ පළතුරු කූඩයක්. මිදි, ඇපල්, දොඩම්, දාඹ එහෙම රඹුටන් එහෙම දාලා පෙනෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? එතන මොන විඳීමක්ද තියෙන්නේ? සැප විඳීමක්. අපිට පේනවා අසූචි ගොඩක්. අර පළතුරු වට්ටිය දිහා වගේ බොහොම කැමැත්තෙන් තමයි බලන්නේ නේ. නෑ. එහෙනම් මොකද්ද? එතන තියෙනවා ඒත් විඳීමක් දුක්ඛ වේදනාවක්. ඊට පස්සේ සමහර දේවල් දැකීමෙන් එච්චර අපි ඒකට හිතෙන් විඳින්නෙත් නෑ අකමැතිත් නෑ. ඒක කියනවා මධ්‍යස්ථ කියලා. එතකොට ඔන්න වේදනාව කිව්වේ සිතට පැමිණෙනා වූ ඕනම අරමුණක් විඳින ස්වභාවයයි. ඔතනින් තමයි මුළු සංසාර ගමනම යන්නේ. දැන් අපිට ප්‍රිය දේවල් පේනකොට ඒ තුල විඳිලානේ තණ්හාව උපද්දන්නේ. එතකොට ඔන්න අරමුණේ රසය විඳින බව වේදනාවයි. එතකොට වදාලා තිස්සෝ ඉමා භික්ඛවේ වේදනා. මහණෙනි වේදනා තුනයි. දැන් ඒ තුන කියවිලා තියෙන්නේ. මොනවද? ප්‍රියමනාප අරමුණක් එන වෙලාවේ ඒක ගැන විඳිනවා. මොන විඳීමද? සැප විඳිනවා. සැප විඳිනවා. අප්‍රිය අරමුණක් එනකොට දුක්ඛ වේදනාව විඳින්නේ. මධ්‍යස්ථ අරමුණක් එනකොට උපේක්ෂා වේදනාව විඳිනවා. ඒතර සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා වේදනා තුනක් තියෙනවා. අපි ඕනම කෙනෙක් ගාව එක තියෙනවා. සමහර රූපයක් දකිනකොට එකට කැමති. සමහරු අකමැති. සමහරු ගානක් නෑ. දැන් කෑමක් වුණත් එහෙමනේ. හොඳ රසවත් කෑමක් දකිනකොට, කන්න කැමති කෑමක් දකිනකොට අන්න ඒක තුල සැප විඳීමක්. අකමැති කෑමක් එහෙම දකිනකොට අන්න දුක් වේදනාවක්. ඊළඟට වැඩි කැමතිත් නැති, අකමැතිත් නැති කෑමක් දකිනකොට අන්න මැදහත් විඳීමක්, උපේක්ෂා වේදනාවක්. එහෙනම් ඔන්න සැප විඳින බව, දුක් විඳින බව, උපේක්ෂා විඳින බව කියලා සැප, දුක්ඛ, උපේක්ඛා කියලා වේදනා තුනක් තියෙනවා. එතකොට ඇහැ කියන කාරණා මුල් කරගෙන උපදින්නා වූ සිතුවිලි වලත් සුඛ දුක් උපේක්ඛා, කන, නහය, දිව, කය, මන කියන ద్వාර හයේම උපදින්නා වූ සිතුවිලි වල ඇති කරගන්නා වූ සුඛ දුක් උපේක්ඛා කියලා වේදනා ස්වභාවයන් වේදනා තුනක් තියෙනවා. එතකොට වේදනා තුනක් බව අපි පෙන්නවා. ওই වේදනා තුන උපදින තැන් හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. ඒතර වේදනා තුන ආයතන හයේ උපදිනකොට වේදනා 18යි. වේදනා 18යි. ඔකට කියනවා අට්ඨා රස මනෝප්ප විචාර කියලා. දැන් අපි මොකද කරන්නේ? ඇහෙන් දැකලා ලස්සන රූපයක් නම් ඒක ගැන හිතා ඉන්නවා. ආසාවෙන් හිතනවා. දැක්ක රූපේ කැත එකක් නම් තරහෙන් හිතනවා. දැක්ක රූපේ මධ්‍යස්ථ එකක් නම් මධ්‍යස්ථව හිතනවා. ඒ ඇහෙන් රූප අරගෙන මනසින් ਵਿਚාරය කරනවා. ඒක හොඳම දේ තමයි දැන් සාමාන්‍ය තරුණ පුරුෂයෙකුට තරුණ ගෑනු ළමයෙක් එහෙම දැක්කහම ඒ දකින්නකොට මේ රූපය ඇසෙන් දකින්නකොටම කැමැත්තක් ඇති වෙලා සැප වේදනාවක් විඳිනවා. ඊට පස්සේ ඒ රූපේ මනසින් අරගෙන ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ මොකද කරන්නේ? ඒ රූපේ ගැන හිත අන්න මනසින් ਵਿਚාරය කරනවා. මනෝප්ප විචාර. ඊට පස්සේ හඬ අහනවා සමහර විට.
ටෙලිෆෝන් නම්බර් එක ගෙනානම් කෝල් කරලා හඬා සතුටු වෙනවා. නහයෙන් දිවෙන් කයෙන් සහ මනෙන් ඔය අරමුණු ආයතන හයෙන්ම අරමුණු අරගෙන ඒ ගන්නා වූ අරමුණු පිළිබඳව ਵਿਚාරය කරන එකට කියනවා අට්ඨාරස මනෝප විචාර කියලා. එතකොට ඒක අපි සැප වේදනාව විඳලා කරනවා, එක්ක දුක් වේදනාවෙන් කරනවා, උපේක්ෂා වේදනාවෙන් කරනවා. ඊළඟට ඔය වේදනාව කාල තුනකට බෙදෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ මොහොතේ සිටින කාලය ඒකට කියනවා වර්තමාන කාලය කියලා. එතකොට අපි අතීතයේ කාලයක ජීවත් වුණා. දැන් ඊයේ පෙරේදා ඉඳලා මේ උපන්දා ඉඳලා සංසාරේ ජීවත් වුණා. ඒ ඔක්කොම ගන්නේ මොකටද? අතීත කාලෙට. ඊළඟට මේ නිමේෂයෙන් එහා අනාගතයේ හෙට අනිද්දා තව අවුරුදු ගාණක් හරි නිවන් දකින්නකන් සංසාරේ ජීවත් වෙන අනාගතේ. එතකොට අතීතයේ ඔය ආයතන හයෙන් 18 ආකාරික වේදනා උපද්දමින් ජීවත් වුණා. වර්තමානයේ 18 ආකාරික වේදනා ආයතන හයෙන් උපද්දමින් ජීවත් වෙනවා. අනාගතේ 18 ආකාරික වේදනා උපද්දමින් අනාගතේ ජීවත් වෙනවා. දැන් ඒතර වේදනා 18 කාල තුනට බෙදෙනකොට වේදනා 54යි. 54යි. ඔය 54 දැන් අපි ළඟ තියෙන ඔය වේදනා 54ක් අනුන් ළඟත් වේදනා 54යි. එතකොට වේදනා 108යි. මතක තියාගන්න ඕන. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ වේදනාව කියන එක අවබෝධ කරගන්න කියලා වදාලා. මොකටද? වේදනා පච්චයා තණ්හා. තණ්හාව කියන දේ ඇති වෙන්නේ වේදනාව නිසා. ඒතර වේදනාව අවබෝධ කරේ නැත්තම් තණ්හාව ඇති වෙනවා අපිට හොයන්න බැරි වෙනවා. දැන් අපිට වෙලා තියෙන වේදනාව තුල තණ්හාව ඇති කියලා. හොඳ ලස්සන රූපයක් දකිනකොටම අපි ළඟ ඇති වෙන්නේ කෙලින්ම තණ්හාව. අන්න වේදනා පච්චය තණ්හා. අප්‍රිය එකක් එනකොට තරහ ගැටෙනවා. ඒ තුල ද්වේෂය ඒ තණ්හාව. ඊළඟට මධ්‍යස්ථ අරමුණක් එනකොට ඒ තුල මුලා වෙනවා මෝහය. ඔන්න එතකොට වේදනාව තුල තණ්හාව උපදවනවා. තණ්හාව ඉපදුවා කියලා කියන්නේ නිකම්ම සංසාරේ යනවය. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? මේ වේදනාව අවබෝධ කරගන්න. මොකද්ද වේදනා කියන්නේ? දැන් එතකොට පැහැදිලි සුඛ දුක් උපේක්ඛා වේදනා ආයතන 6 18යි අතීත අනාගත වර්තමාන වශයෙන් 54යි තමන්ගේ අනුන්ගේ වශයෙන් 108යි. ඔන්න එතකොට ওই වේදනා තුන බෙදිලා ගිය කොච්චරකට බෙදිලා ගියාද කියලා කල්පනා කරලා බලන්න. ඊළඟට මෙන්න මේ වේදනා තුන අවබෝධ කරගන්න කිව්වා. ඊළඟට කිව්වා ඉමේ උච්චති භික්ඛවේ වේදනා සමුදය. මේ වේදනාවේ සමුදය අවබෝධ කරගන්න කිව්වා. සමුදය කියලා කියන්නේ වේදනාව හටගන්නා වූ හේතුව. වේදනාවක් ඉබේ හටගන්නේ හේතුවක් නිසා වේදනාව හටගන්නේ. අන්න ඒ උන්වහන්සේ වදාලා වේදනා සමුදයෝ පස්ස සමුදයෝ. වේදනාවේ සමුදය පස්සෙයි. පස්සේ කියන්නේ ස්පර්ශය. ස්පර්ශය කියන්නේ කරුණු තුනක් එකතු වීමක්. මොනවද මේ? ඇසයි රූපයයි චක්කු විඥානයයි තුනේ එකතුව චක්කු සම්පස්සයයි. දැන් අපි ළඟ ඇහැ තියෙනවා. දැන් මෙතෙන් ඇහැ තිබ්බට මෙතෙන්ට එනකන් මේ ඇත්තෝ ස්වාමින් වහන්සේ දැක්කේ නැහැ. මෙතෙන් ආවට පස්සේ දැක්කේ. ඒ කියන්නේ රූපේ තිබ්බේ නැහැ. අන ඇහැ තිබ්බා ස්වාමින් වහන්සේ නැමැති රූපය ඇහැට වැටුණා. ඒතර ඇහැයි රූපයයි.
ඇසයි රූපයයි එකතු වුණ ඵලයට පෙනෙන්නේ නැහැ. අන්න ඇසයි රූපයයි එකතු වෙනකොට එතන උපදිනවා චක්ක විඥානය. ඒ කියන්නේ ඇහි සිත. ඒතර ඇසයි රූපයයි චක්කු විඥානයයි තුන එකතු වුණා. ආන් ඒ තුනේ එකතුවට කියනවා තින්නං සංගති පස්සෝ. ඒ තුනේ එකතුවට කියනවා පස්සය කියලා. පස්ස කියන්නේ සිතුවිල්ලක්. ස්පර්ශය. ආයතනයයි අරමුණයි සිතයි ස්පර්ශ වෙන තැනට කියනවා පස්සේ කියලා. අන්න එතකොට මේ පස්සයත් එක්කම පස්සපච්චා වේදනා. පස්සයත් එක්කම හට ගන්නවා සැප වේදනාද දුක් වේදනාද උපේක්ෂා වේදනාද. දැන් ඔකට හොඳම උදාහරණය තමයි දැන් ස්වාමින් වහන්සේ දකින්නකන් එතන දැක්මක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ මෙතෙන්ද දැන් ඇහැ තිබ්බා ඇහැට තාම රූපෙත් නැහැ. එතකොට ඇහැ ඉදිරියට රූපේ වැටෙනකොටම මොකද වුනේ? අන්න චක්කු විඥානය එතන පහළ වුණා. අන්න එතකොට චක්කු සම්පස්සේ ඇති වුණා ස්පර්ශය. දැන් දැක්කා දකින්නවත් එක්කම පෙරපසු නොවීන් වශයෙන් අන්න ඇති වුණා වේදනාවක්. මොකද්ද? අන්න ඇති වුණා සැප වේදනාවක්. ස්වාමින් වහන්සේ දකින්නකොට ඇති වුණා සැප වේදනාවක්. හැබැයි සමහර විට දුක් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. දැන් බණට ආරාධනා කරලා තිබ්බේ වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩි වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්. එතකොට දකින්නකොට මූණ බලනකොටම ඇති වෙන්නේ මොකද්ද? දුකක්. නැත්නම් ලොකු ස්වාමීන් වහන්සේට ආරාධනා කරා පොඩි හාමුදුරුවෝ වැඩි. අන්න දුක් වේදනාව. ඊට පස්සේ ඒක හිතේ තරහ දැන් ඇති වෙනවා. අන්න රූපේ දකින්නකොටම තමයි වේදනාව ඇති වුණා. දැන් බුදුහාමුදුරුවෝ ඔතනින් නතර කරගත්තොත් එයා ජයග්‍රහණය ලැබුවා. ඒ කෙනාට කියනවා නිවන් දකින්නවා කියලා. දැන් අපි නතර කරන්නේ වේදනාව තුල ඔන්න සැප වේදනාව නම් ඇලෙනවා, දුක් වේදනාව නම් ගැටෙනවා, උපේක්ෂා වේදනාව නම් මුලා වෙනවා. මුලා වෙලා ඒ ඇලීම ගැටීම මුලාව කියන්නේ තණ්හාව. වන්න වේදනාව පච්චය තණ්හා. දැන් උපදාගත්ත තණ්හාව. දැන් ඉතින් තණ්හාව උපදවා ගත්තයින් පස්සේ ඒ වේදනාව තුල තණ්හාව ඇති කළ තණ්හාවෙන් ඒ දේ දැඩි ලෙස අල්ලා ගන්න උපාදාන. තණ්හාපච්ච උපාදාන. දැන් ඒක උපාදානයේ කිරීම සමග මොකද කරන්නේ? ඒ තුල කල්පනා කරනවා, ඒ ගැන හිතනවා. අන්න සිතුවිලි සකස් කරන අන්න ඒවට කියනවා කර්ම. ඒවට කියනවා භව කියලා. එතකොට නරක විදිහට කල්පනා කළොත් අකුසල භව, හොඳට කල්පනා කළොත් කුසල භව. අන්න භවපච්චයා ජාති රැස් කරගත්ත භවයේ විපාක දෙන්න ආය පාරක් ඉපදෙනවා. ඔන්න එතකොට ඇස කියන කාරණාව තුල ඇස තුල පින්වත්නි වේදනාව ඇති වෙනකොට මේ අවබෝධ කරගත්තොත් ඉතින් යහට යන්න දුන්නේ නැත්තම් අන්න එයා ධර්මයේ තුල ජීවත් වෙන කෙනෙක්. ඊළඟ කනත් එහෙමයි. නාසයත් එහෙමයි. දිවෙත් එහෙමයි, ඇඟෙත් එහෙමයි, මනසෙත් එහෙමයි. දැන් ඕකට සමහර කට්ටිය කියනවා අපිට ඉතින් ওই ධර්මයේ තේරෙන්නේ නැහෙනි. ඒවා ගැඹුරු වැඩි බණ. ඒවා අපිට තේරෙන්නේ නැහැ කියලා සමහරු කියනවා. ඒවා බොරු. එක ගෙදරක දඹදිව ඒ බුදුහාමුදුර පහළ වුණ කාලේ අම්මයි තාත්තයි දෙන්නෙක් හිටියා. තරුණ වියේ කුළුඳුලේම දරුවා ඉපදුනා පුතෙක්. දැන් මේ දරුවාට අවුරුදු 6-7ක් වෙනකොට මේ අම්මට තාත්තටත් අවුරුදු 26ක් 27ක් විතර ඇති. අම්මා තාත්තත් තරුණයි. හැබැයි බොහොම සද්ධා සම්පන්නයි. මේ අම්මා තාත්තා ජයශ්‍රී මහ බෝධිය වඳින්න ගියා බුද්ධ ගයාවේ. වන්දනා කරමින් ඉන්නකොට අර ගහේ තිබ්බ පොත්තක්, වේලිච්ච පොත්තක් ගැලවිලා වැටුණා. ඉතින් මේ අම්මා තාත්තා හිතුවා අපේ නම් වාග්ය තමයි කියලා අර ජයශ්‍රී මහ බෝධියේ පොත්ත ගෙනල්ලා
රත්තරං මංජුසාවක් පෙට්ටියක් හදලා ඒකේ තැන්පත් කළා උදේ හවස බුදු පිළිම තැන්පත් කළා බුද්ධ පූජා තියමින් බෝධි පූජා තියමින් පිරික් කියනවා. උදේ හවස වත් පුරනවා. මාසයකට සැරයක් අර රං මංජුසාව ඇරලා අර බෝධි පොත්ත බලනවා එන පිරිසටත් පෙන්නනවා. ප්‍රදර්ශනය කරනවා. ඇයි පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ බුදු වුණ බෝධින් වහන්සේගේ ඒ පොත්තක් හරි කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ස්පර්ශය ලැබපු උන්වහන්සේගේ බුදුරැස් විහිදිච්ච ඒ කොළයක් හරි දැන් දඹදිව ගිය කට්ටිය ඒ බෝධියේ කොළ පවා ගෙනල්ලා තියාගෙන වදිනවා. ඒ දන්න කට්ටිය. අද කාලේ නම් hina වෙයි. නේද? ගොඩක් කට්ටිය. ඒ සද්ධාව නැති හින්දා. ඉතින් මෙහෙම වැඳගෙන යනකොට දැන් මෙයාලගේ අර පුතාට අවුරුදු 7යි. අම්මා උදේට හවහාට පිරික් කියනකොට පුතා එතන ඉඳගෙන ඉන්නවා. අර රම් මංජුසාව දිහා බලාගෙන. දැන් අම්මා පිරික් කියනකොට එහෙම්ම හිත සමාධිගත වුණා. එහෙම්මම ඈත සංසාරයට හිත ගියා. අවුරුදු 7යි. ඈත සංසාරයට හිත ගිහිල්ලා බලනකොට නාරද කියලා තාපස උතුමෙක් වෙලා මේ දරුවා තමම් ඉපදිලා ඉන්න බව දැක්කා. දැකලා 30000ක් ශිෂ්‍යයන්ගේ නායක තාපසයන් වහන්සේ නමක් වශයෙන් හිටියා. ඒ 30000ම මේ නාරද තාපසතුමන්ට වඳිනවා. මේ නාරද තාපසතුමන් හිතනවා මට 30000ක්ම වඳින හැබැයි මං කාටවත් වඳින්නේ. ඉතින් මමත් කාටද වඳින්නේ වැඳුල් ලබන්න සුදුසු කවුද කියලා බලනකොට ඒ කාලේ බුදුරුත් නැහැ. පසේ බුදුරුත් නැහැ. මහරහතන් වහන්සේලාත් නැහැ. කසාවතක් දකින්නවත් නැහැ. චීවරයක් දකින්නවත් නැහැ. මෙයා වැලි වලින් හැදුවා චෛත්‍යයක්. හදලා මේ චෛත්‍යයට මල් පූජා කළා, සුවඳුම් පූජා කළා. මම මේ වඳින්නේ බුදුවරුන්ටයි. මම මේ වඳින්නේ පසේ බුදුවරුන්ටයි. මම මේ වඳින්නේ මහරහතන් වහන්සේලාටයි කියලා ඒ ආර්ය ගුණය සිහි කර කරා වැන්දා. ආන්ගේ කාලයක් වැන්ද පිණින් දෙව්ලොව ඉපදිලා ඒ නාරද මහ තාපසතුමා තමයි දැන් අර කුඩා ළමයා වෙලා ඉපදිලා තියෙන්නේ. දැන් හිත සමාධිගත වෙලා අම්මා පිරිත් කියනවා. චක්කුං අනත්තා රූපං අනත්තා චක්කු විඤ්ඤාණං අනත්තා පස්සෝ අනත්තා වේදනා අනත්තා සංඥා අනත්තා කිය පිරිත් කියනවා. පොඩි ළමයාට ඇහෙනවා. ඇහෙනකොට අර අතීතේ ඉගෙනගත්ත ධර්මයේ ස්මතු වුණා. ඒ තුලම භාවනා විපස්සනා ඥාන පහළ වුණා. පහළ වෙලා සත්‍යවිරිදි වේදිම උතුම් මහරහත් ඵලයට පත් වුණා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ අර අම්මගෙන් අහනවා අම්මේ සද්ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට ගැළපෙන වස්ත්‍රය මොකද්ද? ඒතර කියනවා පුත්‍රය කාසාය වස්ත්‍රය. අරහත්දජේ චීවරය තමයි ඒ උත්තමිය පළඳින්නේ. එහෙනම් අම්මේ මාත් කැමති මහාන වෙන්න. හොඳයි කියලා අර අම්මා පුතා එක්කරන යනවා. දැන් එක්කරන යන්නේ රහතන් වහන්සේ නම. අම්මා දන්නේ තමන්ගේ පුතා රහත් වෙලා කියලා. යනකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වඩිනවා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේට තමන්ගේ පුතා පූජා කළා. ස්වාමීනි මගේ පුත්‍රයා මහාන වෙන්න කැමතියි. මහාන කළා. බලනකොට අම්මා පූජා කළා තියෙන රහතන් වහන්සේ නම. ආම් බලන්න ධර්මයේ වචන නොදැනගත්තර කමක් නැහැ. අතීත සංසාරයේ මේ ධර්මයේ ප්‍රගුණ කරලා තියෙනවා නම් මේ ඉන්න කුඩා දරුවන්ට පවා හෝ මේ ධර්මයේ වැඩෙනවා. ධර්මය අහනකොට. ධර්මය ඇහෙනකොට තමයි ධර්මය වැඩෙන්නේ. ඉතින් ඒක නිසා සමහර විට කටින්ට ධර්මයේ තේරෙන්නේ නැති අර වචන හොයන්න යනවා. වචන වල අර්ථ හොයන්න ගිහිල්ලා හරියන්නේ. එහෙනම් මේ බණ අහගෙන ඉද්දී අර සංසාර කුසලයේ වැඩිලා මතුවෙලා මාර්ගඵල අධිගම තත්ත්වයට එනවා. ඉතින් එහෙමනම් මේ ධර්මය අපි අවබෝධ කරගන්නට උනන්දු වෙන්න ඕන. අර සත්‍යවිරිදි වේදී අම්මා කිව් පිරිත්
බණ අහගෙන ඉඳලම රහත් වුණා නම් ඒ සසර වඩපු ප්‍රඥාව නිසා අපිට මෙච්චර හාමුදුරුවෝ ධර්ම දේශනා කරද්දිත් සමහර විට එක වචනයක්වත් මනසේ හිටින්නේ නැහැ. පව හැබැයි සතුටු වෙන්න ඕන. අහන්න හරි ලැබුණානි කියලා. අහගන්න හරි හම්බුණානි. ඒකත් පිනක් නේ. දැන් සමහරුන්ට අහන්නවත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ පින්වත්නි මෙන්න මේ වේදනාව පිළිබඳව වදාලා වේදනා සමුදය තමයි පස්ස සමුදය. ඒතර පස්සේ කියලා කියන්නේ කාරණා තුනක එකතුවක්. ඇහැයි රූපයයි විඥානයයි චක්කු සම්පස්සේ. ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි සෝත විඥාන එකතුව සෝත සම්පස්සේ. නහයයි ගන්ධයයි ගාන විඥාන එකතුව ගාන සම්පස්සේ. දිවයි රසයයි જીවහා විඥාන එකතුව જીවහා සම්පස්සේ. කයයි පහසයි කාය විඥාන එකතුව කාය සම්පස්සේ. මනසයි අරමුණයි මනෝ විඥාන එකතුව මනෝ සම්පස්සේ. එතකොට මේ ඇහි කනේ නහයි දිවේ කයේ මනේ විඳීම හටගන්නේ ස්පර්ශය නිසා කියලා වදාළා. ස්පර්ශය නිසා වේදනාව හටගන්නේ. ඒ තමයි වේදනා සමුදය වටේට පෙන්වුවා. ඊළඟට වේදනා නිරෝධෝ. වේදනාව ඒ නැතිවීම. උන්වහන්සේ වදාලා වේදනාවේ නිරෝධය පස්සේ නිරෝධයයි. පස්සේ තියෙන තාක්කල් වේදනාව තියෙනවා. පස්ස නිරෝධ කළා කියන්නේ එතන වේදනාව නිරුද්ධ වෙනවා. එහෙනම් නිවන් දකින්නවා කියලා කියන්නේ කොටින්ම පස්ස නිරෝධයට. පස්ස නිරෝධය. පස්සේ නිරෝධ වෙනකොට මොකද වෙන්නේ? අපේ හිත නිරුද්ධ වෙනවා. ආයතන නිරුද්ධ වෙනවා. නාම රූප මේ ඔක්කොම නිරුද්ධ වෙනවා. අන්න එතකොට පස්ස නිරෝධයට පත් වුණා කියන්නේ ආ ඉදිරියට වේදනා හටගන්න වේදනා නිරෝධයි. එතකොට පස්ස නිරෝධය කියන්නේ වේදනා නිරෝධයේ නිර්වාණයයි. අන්න එහෙනම් පින්වත්නි මේ විදිහට අවබෝධ කරගන්න ඕන. ඊළඟට පස්ස නිරෝධ ගාමිනී පටිපදාව. වේදනා නිරෝධ ගාමිනී පටිපදාව නෙවෙයි. මොකද වේදනා නැති කරන්න ඕන හේතුව පස්සය. එතකොට වදාලේ පස්ස නිරෝධ ගාමිනී පටිපදාව. පස්ස නිරෝධ ගාමිනී පටිපදාව හැටියට පෙන්වන්නේ මොකද්ද? අයමේ වරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කවර අටක්ද? සේයති දහං සම්මා දිට්ඨි. පළවෙනි එක තමයි සම්‍යක් දෘෂ්ටිය. නිවැරදි දැක්ම. දැන් මේ ධර්ම කරුණු අවබෝධ නැහැ කියන්නේ එයා ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටි. එයා ළඟ සම්මා දිට්ඨිය නැහැ. ඉතින් මේ ධර්ම කරුණු දන්න කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමකට එනවා. ධර්මයේ ගැන නොසෙල්ලෙන පැහැදීමකට. සංඝ රත්නය ගැන නොසෙල්ලෙන පැහැදීමකට එනවා. දැන් ඕවා දන්නේ නැති කට්ටිය, ධහම දන්නේ නැති කට්ටිය බුදුන්ගේ වටිනාකමක් දන්නේ නැහැනේ. පහුගිය කාලේ පින්වත්නි සමීක්ෂණ වාර්තාවක් කරලා තියෙනවා. සිංහලයෝ 6000කටත් වඩා මුස්ලිම් වෙලා. 6000කටත් වඩා. ඇයි? සල්ලි වලට. අන්න බලන්න. මැටි ගහපු ගෙයක ඉන්නකොට ගෙයක් හදලා දෙන්නම් කිව්වනම් බුදුහාමුදුරුවෝ අපිට වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ ගෙවල් හදලා දෙනවයි කියලා ගියාගමට. ඔන්න බලන්න පින්වත්නි මුදලට ආගම මාරු කරනවා. හැබැයි තේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වටිනාකම. යංකින්චි විත්තං ඉදවා හුරංවා මෙලව හෝ පරලොව හෝ දිව්‍ය ලෝකේ හෝ මනුලොව හෝ කොහේ හරි යම් රත්නයක් ඇතනම් ඒ උතුම්ම රත්නය බුද්ධ රත්නයයි. එයට සමාන කරන්න බෑ. අත් දෙක එකතු කරලා දොහොත් මුදුනේ තබා බුද්ධං සරණං ගච්ඡාමි කීමම එයා අනන්ත කාලයක් හතර පා දුකෙන් මිදී දිව්‍ය මානුෂ සැප ලබනවා. ගෙයක් හදාගෙන ඉඳලා මැරිලා ඒ ගේ ඕනනම් අවුරුදු 50ක් ඉඳී 60ක් ඉඳී 100ක් ඉඳී. හැබැයි පින්වත්නි පළවෙනි අපාය සංජීවයයි.
මනුස්ස ලෝකේ අවුරුදු 9 කෝටියක් සංජීව නිරේට එක දවසයි. අවුරුදු 9 කෝටියක් මනුස්ස ලෝකේ. ඒ වගේ දින 30ක් එහෙට මාසයයි. ඒ වගේ මාස 12ක් එහෙට අවුරුද්දයි. ඒ වගේ අවුරුදු 12ක් එහෙ ආයුෂයි. ඔන්න බුදුරදුන් අතෑරලා අර ගඩොල් ගොඩකට උළු කැට ටිකකට සිමින්ති ටිකකට වැලි ටිකකට බුදුහාඳුර අතෑරියා. අතෑරියා කියන්නේ කෙලින්ම නිරේ. කෙලින්ම නිරේ. එතකොට සංජීවයට ගියොත් එහෙම මෙහි අවුරුදු 9 කෝටියක් එක දවසයි. එතකොට කොච්චර කාලයක්ද? හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේට අත් දෙක එකතු කරලා වන්දනා කරගෙන බුද්ධං සරණං ගච්ඡාමි කීම තුලින්ම එයා හතර අපායෙන් නිදහස් වෙන තරමටම මහා කුසලයක් ඒ තුල ඇති වෙනවා. ඉතින් එහෙනම් පින්වත්නි නියම අවබෝධය තමයි සම්මා දිට්ඨිය. නැත්තම් අවබෝධය නැති කට්ටිය තමයි ගඩොල් කැටයකට, උළු කැට ටිකකට, එහෙම නැත්තම් ඇඳුම් කෑල්ලකට, එහෙම නැත්තම් ඉඩම් කෑල්ලකට ආගම මාරු කරන්නේ. ළමයා ඉස්කෝලේට බාර දෙන්න ආගම මාරු කරන්නේ. අවබෝධය නැති කට්ටිය. කල්ප කෝටි ගානකින් බුදු කෙනෙක් උපදින්නේ. කල්ප කෝටි ගානකින් මිනිස්සෙක් වෙන්නේ. බුදු කෙනෙක් ඉපදුන මනුස්සාත්ම භාවයක් ලැබිච්ච කාලයක් තුල මිල නොකල මහ වාසනාවක් ලැබලා එහි අර්ථය නොදන්නෝ අර වගේ අමනෝඤ්ඤ වැඩ කරගෙන අපාගාමී වෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය නිසායි. එහෙනම් පින්වත්නි බුද්ධ රත්නය කෙරෙහි වඩාත් පහදිනවා අවබෝධ කරගන්නවා. ඒ තමයි සම්මා දිට්ඨිය. ධර්ම රත්නය පිළිබඳව පහදිනවා අවබෝධ කරගන්නවා. සංඝ රත්නය පිළිබඳව පහදිනවා අවබෝධ කරගන්නවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය අවබෝධයම සම්මා දිට්ඨියයි. අපිට පින්වත්නි ගොඩවල් ටිකක් එහෙම නැත්තම් උළු කෑලි ටිකක් බිත්ති 4ක් මේවා ලැබුණා කියලා දුක නැති වෙන්නේ. ලෙඩ හැදෙනවා. දැන් මහා මන්දිර තියෙනවා. එක්කෙනෙක් ඔය කෝටිපතියෙක් 12 පාරක් වකුගඩු බද්ද කරලා. ඇයි සල්ලි තියෙනවනේ. එක්කෙනෙකුට ලක්ෂ 50ක් දෙන්න වකුගඩුවක් දෙන්න කිව්වොත් දෙන්නේ නැත්තේ කවුද? සමහරු ලක්ෂ 5ටත් වකුගඩු විකුණපු කට්ටිය ඉන්නවා. එහෙම හම්බෙලක් තියෙනවා මට. අන්න බලන්න. ඒ කියන්නේ මුදල කියන එකට යනකොට තමන්ගේ මේ පිරිසිදු ආත්මයවත් වටින්නේ නැහැ. ඇයි එහි අර්ථය දන්නේ නැති හින්දා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ මහා සංඝරත්නය කෙරෙහි පැහැදුලා කියන්නේ යා දුකෙන් එතර වෙනවා. දර 12 පාරක් වකුගඩු බද්ද කරත් කෝටි ගාණක් සල්ලි තිබ්බත් දැන් වැඩක් නැහැ නේ යාගේ ජීවිතේ. අන්න දුක නැති වෙන්නේ. ඊළඟට වයසට යනවා. ඊළඟට මැරෙනවා. ආයෙ උපදිනවා. ආයෙ මැරෙනවා. ආයෙ උපදිනවා. ආයෙ මැරෙනවා. මේ අනවරාග්‍ර සංසාරේ දුක දැක්ක කෙනෙක් ඒ දුකෙන් එතර වෙන්න තියෙන එකම නිර්මල ධර්මය මේ බුදුරදුන්ගේ ධර්මයයි කියලා දකිනවා. දැකලා එහි හිත පහදවා ගන්නවා. ඒ දුක දකිනවා. ඒ දුකට හේතුව අර දෙවියා මේ දෙවියා මවපු එකක් නෙවෙයි. කවුරුත් කරපු දෙයක්වත් තමන් කරගත්ත දෙයක්වත් නෙවෙයි. තණ්හාවමයි දුකට හේතුව. මේ තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ කිරීමමයි නිවන කියන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා කවුරු හරි කියනවා නම් තණ්හා නිරෝධයෙන් නිවන් දකින්නවා කියලා. කෙනෙක් ඇවිල්ලා කියනවා නම් මට නිවන් දක්කන්න පුළුවන් කියලා කැමති වෙන්න කියනවා. උදේට යහුලකින් 100 පාරක් අනිනවා. ඒ කියන්නේ අලවංගුවක් වගේ තියුණු උලක් තියෙන උලකින් උදේට අයිනවා 100 පාරක්. මේ පැත්තෙන් බඩට යනපුවාම එහා පැත්තෙන් එළියට එනවා. මේ පැත්තෙන් පපුවට යනපුවාම මේ පැත්තෙන් එළියට එනවා. උදේට 100 පාරක් අයිනවා. දවල්ටත් 100 පාරක් අයිනවා. හවසටත් 100 පාරක් අයිනවා.
තොර දවසකට 300 පාරක් යහුල් පාරවල් කන්ට වෙන. එහෙම හරි අවුරුදු 100ක් යහුල් පාරවල් කනකොට කවුරු හරි කියනවා නම් ඔබ සෝවාන් වෙනවා කියලා. ඔබ නිවන් දකින්නවා කියලා. ඔබ දුකෙන් එතර වෙනවා කියලා. ඒ යහුල් පාරවල් කන්ට කියලා වදාලා. ඇයි ඒ අවුරුදු 100ක් තිස්සේ අර යහුල් පාරවල් ඇනීමෙන් විඳින දුක හරියට ඒ දුක හරියට පොඩි ගල් කැටයක් වගේ. එක ෂණයක් තුල අවීචි මහා නරකාදී දුක මහමෙරු පර්වතය වගේ. එහෙනම් පින්වත්නි දුක නැති කරන්න කාටවත් බෑ. අපේ නැති කරන්න කාටවත් බෑ. අපිමයි ඒක කරගන්න ඕන. බුදුහාමුදුරුවොත් ඇවිල්ලා මං උඹලා දුකෙන් ඈතර වුණා කිව්වේ නෑ. උන්වහන්සේ වදාලා තුම්මේ කිච්චං ආතප්පං අක්කාතාරෝ තථාගතා. බුදුරජාණන් වහන්සේ මඟ කියා දීලා දිනවා අපිට යන්න තියෙන. එහෙමනම් මේ දුක නැති කිරීම නිවන. ඒ නිවනට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා හරියටම දන්න කෙනා ඔන්න සම්මා දිට්ඨිය. යාලා වෙනස් වෙන්නේ ආයේ. එයා බුදුහාමුදුරගේ වටිනාකම දන්නවා. ධර්මයේ ගැන දන්නවා. සංඝ රත්නය දන්නවා. ඊළඟ සම්මා සංකප්ප ලෝභ දෝෂ මොහ වැඩෙන ආකාරයට කල්පනා කරන්නේ උතුම් කල්පනාවක් පවත්වනවා. වචනේ නිවැරදි කරගන්නවා. වචනෙන් පව් කරගන්නේ නැහැ. ක්‍රියාව නිවැරදි කරගන්නවා. සම්මා කම්මන්තයයි කය මෙහෙवला පව් කරන්නේ. ජීවිතේ නිවැරදි කරගන්නවා. සම්මා ජීවයයි. වීරිය වඩන අකුසලයෙන් මිදෙන්න කුසලය දියුණු කරන්න නිවන් දකින්න සම්මා වායාමයි. සිහිය පවත්තන අකුසලයෙන් මිදෙන්න කුසල් වඩන්න කුසල් දියුණු කරන්න සම්මා සතියයි. සිත එකඟකම ඇති කර ගන්නවා සම්මා සමාධියයි. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමම පස්ස නිරෝධ ගාමිනී පටිපදාවයි. පස්සේ නැති කිරීමෙන් වේදනාව නැතිකොට නිවන් දකින්න පුළුවන්. ඊළඟට වේදනාවේ ආස්වාදය. දැන් හොඳ යහපත් අරමුණු ඇහැට පෙනෙනකොට ඒ තුල ඇති වෙනවා විඳීමක්. ඒ තමයි වේදනා ආස්වාදය කියන්නේ. කනට නාහයට දිවට කයට මනට අරමුණු එන වෙලාවේදී සැප වේදනාවක් දැනෙනවා. ඒ වේදනා ආස්වාදයයි. වේදනාවේ ආදීනව කියන්නේ වේදනාව නැති වෙලා යනවා, අනිත්‍ය වෙලා යනවා. වේදනාව දුක් වෙලා යනවා, විපරිණාම ධර්මයට පෙරලෙන ස්වභාවයට පත් වෙනවා. ඒ වේදනා ආදීනවයයි. යම්තාක් වේදනාව කෙරෙහි තෘෂ්ණාවක් පවතීද ඒ තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීම හැර දැමීම වේදනාවේ නිස්සරණයයි. අන්න එතකොට වේදනා සමුදය, වේදනා නිරෝධය, වේදනාවේ ආස්වාදය, වේදනාවේ ආදීනවේ, වේදනාව නිස්සරණය කියන මේ පංච ධර්මයන් යමෙක් අවබෝධ කරයිද ඒ අවබෝධ ඥානය පහළ වීමම සෝතාපන්න කියලා සඳහන් කරනවා. ඒ වර්ධනය වීමම සකදාගාමි අනාගාමි අරිහත් ඵලයට පත් වීම. එහෙනම් පින්වත්නි මේ අපි ළඟ තියෙන දෙයක් ගැනයි කතා කරන්නේ. මේ පිට ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. අපිට ඇහැට පේනකොට වේදනාවක් ඇති වෙනවා. කනට නහයට දිවට කයට මනට ద్వාර හයට අරමුණු ගැටෙනකොට වේදනාවක් ඇති වෙනවා. අපි මේ වේදනාව තුළ ලෝභ දෝෂ මොහ උපද්දමින් කෙලස් වඩා ගියාට මේ වේදනාව දකිමින් වේදනාවේ යථාර්ථය දකිමින් ඒ භාවනාව තුළින් කෙලස් හටගන්න නැති වෙන තරමට හිත හසුරුවන්නේ නැහැ. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. ඒ හින්දා අපි සංසාරේ කර්ම හදා ඉපදිමින් මැරෙමින් දීර්ඝ සසරක සැරිසරනවා. අනර්ගත වූ දීර්ඝ සංසාරයක් අපි ආවා. ඉදිරියටත් අපිට දීර්ඝ සංසාරයක යන්න තියෙනවා. එහෙනම් මේ යන්නේ වේදනාව නිසාමයි සසර පටන් ගන්නෙ. වේදනාව නිසා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සකල දුක්ඛ ස්කන්ධය දක්වාම යන්නේ මේ වේදනාව නිසා. වේදනාව අවබෝධ කර නිරෝධ කරා නම් අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? තණ්හාව උපාදානේ භව ජාති ජරා මරණ පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සියල්ලම නිරුද්ධ වී උතුම් නිර්වාණ අභේපුරයට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා දේශනා කොට වදාරන්ට යෙදුණා. මේ ශ්‍රවණය කරපු ධර්ම දේශනාව ගැඹුරු නමුත් ඒ උතුම් ධර්ම දේශනාව
වටහා ගන්නට අවැසි නුවණ මේ පින්වතුන්ලාට මේ ශ්‍රවණය කරගත්ත කුසලයෙන් ලැබිච්ච පිනෙන්ම හේතු වාසනා වේවා අමා මහ නිවන් සම්පatti ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.